දෙනාටම සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. අපි අද ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළේ එක පැත්තෙන් ගත්තොත් මේ වෙනකොට ඔය 13 වෙනි සංශෝධනය සහ පළාත් සභා පිළිබඳව රටේ මතුවලා තියෙන තත්ත්වය පිළිබඳව අපේ පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරන්නත් විශේෂයෙන්ම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාවක් පත් කරන්න තීන්දුවක් කරන් තිනවා. ඒ පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාව පිළිබඳව අපේ පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තමයි අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළේ. දැන් විශේෂයෙන්ම පළමුවෙන්ම ගත්තොතින් පහුගිය කාලේ පුරාම පළාත් සභා පැවැත්වීම පිළිබඳව 13 වෙනි සංශෝධනය පිළිබඳව ආණ්ඩුව ඇතුළේ විශාල මත ගැටුමක් තිබුණා. ලොකු රණ්ඩුවක් තිබ්බා. ඇත්තටම ආණ්ඩුවක් ලෙස මේ තියෙන ගැටලුව විසඳ ගන්න බැරි වෙලා තියෙනවා. තාමත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා ආණ්ඩුවක් ලෙස තමන්ගේ ස්ථාවරයකට එන්න මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒතර එහෙම තියෙදි තමයි ආණ්ඩුව තුල 13 වෙනි සංශෝධනය පිළිබඳව පළාත් සභාව පිළිබඳව එකඟතාවයක් නැතුව තිබියදී තමයි ආණ්ඩුව පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාව පත් කරන්න තීන්දුව කරන්නේ. ඒ නිසා පළමුවෙන්ම කියවතු තියෙනවා ආණ්ඩුව මේ පත් කරන පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීමට තීරණය කරලා තියෙනවා. එතකොට මේ පළාත් සභාව පිළිබඳව ජාතික ගැටලුව පිළිබඳව ආණ්ඩුව පත් කරන පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන්නේ ඉතා පැහැදිලි හේතු කාරණා කිහිපයක් නිසා. පළවෙනි කාරණය තමයි දැන් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාව පත් කරනවා නම් ඒ තුළ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළ යුතුව තියෙනවා. ඒත් අපි දකිමින් ඉන්නේ තාම ආණ්ඩුවට ස්ථාවරයක් නැහැ. ආණ්ඩුව ඇතුළේ අය එකිනෙක කතා කියන්න පටන් ගන්න තියෙනවා. වාසුදේව මහත්තයාට එක ස්ථාවරයක් තියෙනවා. දුකුණුසේකර මහත්තයා තව ස්ථාවරයක, වීරවංශ මහත්තයා තව ස්ථාවරයක, නිමල් සිරිපාලසිල මහත්තයා තව ස්ථාවරයක, ඩිලන් පෙරේරා මහත්තයා තව ස්ථාවරයක. ඉතින් මේ විදිහට ගත්තන් පස්සේ ආණ්ඩුව ඇතුළේ මේ සම්බන්ධයෙන් එකඟතාවක් නැති දෙපිලක් බෙදිච්ච එකක් තියෙනවා. එතකොට ආණ්ඩුවට එකඟතාවයක් නැතුව තිබියදී ආණ්ඩුවට ස්ථාවරයක් නැතුව තිබියදී අඩුම ගානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ ස්ථාවරය මොකක්ද කියලා කියන්න බැරුව තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පවා එකඟතාවයක් නැතුව තිබියදී මේ ප්‍රශ්නය සඳහා පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාව පත් කිරීම අපි දකින්නේ නිශ්චල දෙයක් හැටියට. ඒ නිසා අපි කියන්නේ ඉස්සෙල්ලාම ආණ්ඩුව 13 වෙනි සංශෝධනය පිළිබඳව පළාත් සභාව පිළිබඳව තමන්ගේ ස්ථාවරය ආණ්ඩුවේ ස්ථාවරය අඩුම ගානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය පැහැදිලිව කියන්න. තමන්ගේ විසඳුම කියන්න. එහෙම නැතුව ඒ ස්ථාවරය පැහැදිලි නැතුව ඒ අතර එකඟතාවයක් නැතුව ඒ අතර මතකටුමක් තියෙද්දී පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාවට මේ ප්‍රශ්නට ගෙන යාම තේරුමක් නැහැ. ඒ නිසා පළවෙනි කාරණේ අපි ඒකට සහභාගී නොවෙනවා. අනික තමයි අපි දකින්නේ ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ ඇත්තටම පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාව පත් කරලා මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්න නෙවෙයි මේ හදන්නේ මේ මොහොතේ මතුවලා තියෙන අසීරුවෙන් ගැලවිලා කල් ගන්න. ප්‍රශ්නෙන් මගහැර යන්න සහ ප්‍රශ්නයේ වගකීම අන් අය මත පටවන්න. මොකද මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ 3-2ක් තියෙනවායි කියන විධායක ජනාධිපති බලතල තියෙන ආණ්ඩුවට තමයි වගකීම තියෙන්නේ ලංකාවේ ජනතාව මුණ පාලා තියෙන ප්‍රශ්න වලට විසඳුම් හෙවීම. ඒ නිසා උතුරේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයන එකත් ආණ්ඩුවේ වගකීම. එහෙම තියෙද්දී ආණ්ඩුව තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැතුව ඒ වගකීමෙන් පලා යන්න ඒ වගකීම අන් අය මත පටවන්න පාර්ලිමේන්තු තීරීම් සභාව පත් කිරීම අපි දකින්නේ වංචාවක්. ඒක වගකීමෙන් පලා යාමක් සහ තමන්ගේ වගකීම අන් අය මත පැටවීමක් ඇට. ඒ නිසාත් අපි මේ පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාවට නොයන්න තීරණය කරලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් දැන් මේකෙන් සිද්ධ වෙන පුළුවන් දේ තමයි පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාව පත් කරාට පස්සේ ඒ තීරීම් කාර්ය සභාවේ වෙන්න පුළුවන් දේ මොකක්ද? වෙන්න පුළුවන් එකම දේ දැන් ජනතා විමුක්ති පෙරමුණ මේකට යන්නේ නැහැ පැහැදිලිවම. ඊළඟට අනිත් දේශපාලන පක්ෂ ගත්තමත් තාම යන බවක් ප්‍රකාශපත් කරලා නැහැ. එහෙම තියෙද්දි වෙන්න පුළුවන් දේ තමයි ඇමති මණ්ඩලයේදී විච්ච ආණ්ඩුවේ රණ්ඩුව ටිකක් පළල් වෙලා එන්න පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තු තීරීම් කාර්ය සභාව තුලට. මොකද අපි දැක්ක පහුගිය කාලේ 13 වෙනි සංශෝධනයේ කිසියම් වගන්ති කීපයක් වෙනස් කිරීම සඳහා වෙච්ච
උත්සාහයේදී ඇමති මණ්ඩලය තුල බරපතල මත ගැටුමක් තිබ්බා. එතකොට ඇමති මණ්ඩලයේ මත ගැටුම ජනාධිපතිවරයාට පාලනය කරගන්න බැරි වුණා. තමන්ට 3-2ක් තියෙනවා කියමින් ආණ්ඩුව පුරසාරන් දොඩමින් හිටියා. නමුත් 13 වෙනි සංශෝධන සම්බන්ධයෙන් 3-2 හොයාගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුල මේ ඇමති මණ්ඩලයේ ඇති වෙච්ච වාග් ප්‍රහාර මත ගැටුම් ඒක වෙන්න පුළුවන් දේ තමයි එලෙසින්ම ආපහු පාර්ලිමේන්තු තේරීම් සභාව තුළටත් අරගෙන එන එක. ඒ නිසා ආණ්ඩුවේ ඒ රණ්ඩුවට දායක වෙන්න මේක ඇතුළට ගිහලා අපට ඕන කමක් නිසා පැහැදිලිවම මේ පාර්ලිමේන්තු තේරීම් සභාව තේරුමක් නැති එකක් ලෙස සලකලා අපි ඒකට සහභාගී වෙමින් වලකින තීන්දුවක් ගත්තා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් පත් කරපු පාර්ලිමේන්තු තේරීම් සභාවට සහභාගී වෙන්නේ නැහැ. ඊට අමතරව නමුත් මේ ප්‍රශ්නේ බරපතල නිසා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කළ යුතු තියෙනවා. දැන් 13 වෙනි විවස්ථා සංශෝධනය සහ පළාත් සභා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරයේ කිසි වෙනසක් වෙලා නැහැ. අපි දිගටම මාධ්‍ය වලට මේක කිව්වා. අපේ ස්ථාවරය පැහැදිලි. 1987 ඉන්දියාව මැදිහත් වෙලා කිසියම් බලහත්කාරීත්වයක් පාලා ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරලා ගෙන ආපු මේ 13 වෙනි සංශෝධනය සහ ඒ මත හැදිච්ච පළාත් සභා අපි දකින්නේ අසාර්ථක ව්‍යුහයක් හැටියට. මේ පළාත් සභා අපේ රටේ උතුරේ ප්‍රශ්නය කියලා අපි සලකන නැත්නම් ජාතික ගැටලු විසඳීමට කිසිසේත්ම ඉවහල් වෙන්නේ නැහැ. මොකද පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ තමයි පළාත් සභා ගේනකොට 13 වෙනි සංශෝධනය එදා බලහත්කාරයෙන් සම්මත කරගන්නකොට ඒක සම්මත කරගත්තෙම රටේ සංවර්ධනය සඳහා නෙවෙයි ජාතික ප්‍රශ්නයට උත්තරයක් හැටියට. උතුරේ පවතින ගැටලු වලට විසඳුමක් ලෙස තමයි මේ පළාත් සභාව සම්මත කරගත්තේ. නමුත් ලංකාවේ පළවෙනි පළාත් සභාව පිහිටුවේ 1988. එතකොට පළවෙනි පළාත් සභාවේ සිට මේ දක්වා ගෙවිලා තියෙන අවුරුදු 25ක් සීවස් කාලක්. එතන මේ ගෙවිච්ච සීවස් කාලක අවුරුදු 25ක කාලය තුල ඔප්පු කරලා තියෙන්නේ පළාත් සභාව ජාතික ගැටලු විසඳීමට කිසිම පිටුවහලක් වෙලා නැහැ. ජාතික සමගිය හැදීමට කිසිම උදව්වක් කරලා නැහැ. අපේ රටේ ජනතාවගේ වෙන කිසිම ප්‍රශ්නයක් විසඳන්න මේ පළාත් සභාව උදව් වෙලා නැහැ. පළාත් සභාව ඒ වෙනුවට මහජන මුදල් කාබාසිනියා කරන පරිපාලන ගැටලු ගණනාවක් නිර්මාණය කරන ඊළඟට ආණ්ඩුවේ දේශපාලකයන්ට පාර්ලිමේන්තුවට යන්න කලින් පුහුණු වීමට අදාළ කරන උදව්පදව් ටික කර දෙන තැන බවට පත් වෙලා තියෙනවා. මේක සුදු වලිය බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම දැන් පළාත් සභාවලින් සිද්ධ වෙන්නේ රටේ තියෙන පළාත් සභාවලින් සිද්ධ වෙන්නේ මේ පාර්ලිමේන්තුවට යන්න සූදානම් වෙන කට්ටිය පුහුණු වෙන තැනක් බවට පත් වෙලා තියෙනවා. එතන තමයි බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පුහුණු වෙන්නේ එතන, හොරකම් කරන හැටි පුහුණු වෙන්නේ එතන, වංචා දූෂණ පුහුණු වෙන්නේ එතන, කොමිස් ගහන හැටි පුහුණු වෙන්නේ එතන. ඒ නිසා අර පාර්ලිමේන්තුවේ බලය ඉහළ ඉන්න අයගේ දෙවෙනි පෙළට පුහුණුව ලබා දෙන තැන බවට පත් වෙලා තියෙන්නේ මෙතන. දැන් උදාහරණයක් අපි කවුරුත් දන්නවා තාත්තා පාර්ලිමේන්තුවෙන් දැද්දි පුතා ඉස්සෙල්ලාම එන්නේ පළාත් සභාවට. තාත්තා පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගන්නකොට පාර්ලිමේන්තුවට පුතා ගේන්න පුතා පුහුණු කරන්නේ පළාත් සභාව ඇතුලේ. මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්නකොට නෝනාව ගේන්නේ පළාත් සභාවට. ඒ වගේම ඥාති ගණයා ගෙනලා පුහුණු කරන තැන බඩ පත් වෙලා තියෙන නිසා පළාත් සභාව වැරදි, අසාර්ථකයි, අසමත්. ඒ නිසා අපි දකින්නේ පළාත් සභාව තේරුමක් නැහැ. ඒ නිසා කලියුතුව තියෙන්නේ මේ පළාත් සභාව වලිලා ඉන්න එක නෙවෙයි. කලියුතුව තියෙන්නේ දෙමළ ජනතාව මුණ පාලා තියෙන ඇත්ත ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්න වලට උත්තර හෙවීමට කටයුතු කිරීම. නමුත් ඇත්තම ගත්තොත් එම ආණ්ඩුව දැන් කරමින් ඉන්නෙත් මේ තේරුමක් නැති පළාත් සභා සංවාදයක් පටලවා ගනිමින් රටේ ඇත්ත ප්‍රශ්න යට ගන්න පටන් ගන්න තියෙනවා. ඉතින් පළාත් සභාව කියන එක ඇත්තම ගත්තොත් එහෙම මේක අර උදාහරණ කිව්වොත් එහෙම සද්ධර්ම රත්නාවලියේ තියෙන අර පය බර වායට පිටිකර බෙහෙත් බඳා කියලා ඒ වගේ මේ කකුලේ බර වා රෝගෙට පිටිකරේ බෙහෙත් බඳින වර්ගයේ විසඳුමක් තමයි මේ පළාත් සභාව කියලා කියන්නේ. ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි වෙන එකක්. ඉතින් ඒක තමයි දැන් ආණ්ඩුව අල්ලගෙන දඟලන්නේ. ඒ නිසා අපි දකින්නේ මේ වෙලාවේ වියුතුව තියෙන්නේ දෙමළ ජනතාව මුණ පාන ප්‍රශ්න තියෙනවා. ඒවට උත්තර නිවාරණ ලබා දිය යුතු තියෙනවා. ඒක ලබා දෙනව වෙනුවට ඒවට කිසිසේත්ම විසඳුමක් බවට පත් වෙන්නේ නැති පළාත් සභාව අල්ලගෙන ඒක මත සංවාද කරන එක, කෑලි ගලවන්න හදන එක, ඒක සම්පූර්ණ දෙන්න හදන එක නෙවෙයි කියලා තමයි අපි හිතන්නේ. දැන් එතන උත්තමනස්ලා කාටවත් දැනනවා මේ මොහොතේදී ආණ්ඩුව කරමින් ඉන්නේ හැබැයි මෙන්න මේ පළාත් සභාව සම්බන්ධ සංවාදයේ උඩට අරගෙන තියෙන එක. අපි දකිනවා මේ පළාත් සභාව පිළිබඳ සංවාදය ඉතාම අනුතුරුදායකයි. මොකද මේ ප්‍රශ්නේ බොහොම වහා ගිනි ගන්නා සුළු ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පළාත් සභාව සම්බන්ධ සංවාදය උඩට මතු කර ගැනීමෙන් දැන් වෙලා තියෙන්නේ මොකද? දෙපැත්තේම ජාතිවාදය දැන් උඩට ඇවිත් තියෙනවා.
මොකද මේ දැන් මේ වෙලාවේ ආණ්ඩුව තුළ තියෙන පළාත් සභා සංවාදයේ දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්තම තියෙන ජාතිවාදී. එක කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලෝ කියන්නේ පොලිස් බලතල සහ ඉඩම් බලතල සහිත උතුරට පළාත් සභා එපා කියලා. ඒ කණ්ඩායම සිංහල ජාතිවාදයේ මත නියෝජනය කරන කණ්ඩායම. ඒගොල්ලන්ගේ අදහස තමයි මතය තමයි පොලිස් බලතල සහිතව ඉඩම් බලතල සහිතව පළාත් සභා උතුරේ තියන්න එපා. උතුරට පළාත් සභා එපා. ඒතොර ඒකෙන් අනිත් පැත්තෙන් කියවෙනවා දකුණට පොලිස් බලතල කමක් නැහැ. දකුණට ඉඩම් බලතල කමක් නැහැ. උතුරට තමයි හොඳ නැත්තේ කියලා. ඒතොර ඒක ගත්තොත් එහෙම ඊට පැහැදිලිවම අර කිසියම් ජන කොට්ටාසයකට අසමාන ලෙස සැලකීමට කරන ඉල්ලීම. ඒ සටන් පාටේ වැරදි. වියුතු තියෙන්නේ මොකද්ද? වියුතුව තියෙන්නේ තමයි පළාත් සභා එපා. පළාත් සභාව වැරදි. පළාත් සභාව අසමත් කියන එක. නමුත් දැන් මේ ආණ්ඩුව තුල ඉන්න සිංහල ජාතිවාදී කණ්ඩායම මතය හදමින් යන්නේ නැගෙනහිර පළාත් සභාවත් ප්‍රශ්නයක් නැහැ. දකුණේ ප්‍රශ්නයක්වත් නැහැ. මධ්‍යම ප්‍රශ්නයක්වත් නැහැ. උතුරේ පළාත් සභාව තියද්දී කැලි ගලවන්න කියන අදහස. ඒ නිසා ඒක අපි දකින්නේ සිංහල ජාතිවාදී අන්තිම යන අදහසක්. ඒකෙන් වෙන දේ තමයි දෙමළ ජාතිවාදයට තර්කයක් හදන එක. ඒතර මේ පැත්තෙන් පළාත් සභාවල කැලි ගැලවීමේ සිංහල ජාතිවාදී සංවාදය හැදෙන අතර අනිත් පැත්තෙන් මොකක්ද තියෙන්නේ? අනිත් පැත්තෙන් තියෙනවා අඩු නැතුව පළාත් සභා ඕන. ගෙඩි පිටින් පළාත් සභා ඕන. ඒ කියන්නේ මස් රාත්තලම ඉල්ලන සංවාදය අනිත් පැත්තේ තියෙනවා. ඒතර ඒක ඒ පැත්තේ ඉන්නේ කවුද? දෙමළ ජාතිවාදී කණ්ඩායම සහ බෙදුම්වාදී කණ්ඩායම. ඒ දැන් මේ සංවාදයේ දෙපැත්තේ ඉන්නේ ජනතාවගේ ඇත්තෝ මොනව නෙවෙයි. එක පැත්තක සිංහල ජාතිවාදී මතේ හඬ නගනවා, අනිත් පැත්තේ දෙමළ ජාතිවාදී සහ බෙදුම්වාදී මතේ හඬ නගනවා. ඒක තුල වෙන පුළුවන් දේ තමයි සිංහල ජාතිවාදී මතයේ විසින් දෙමළ ජාතිවාදී අවුස්සනවා, දෙමළ ජාතිවාදී විසින් නැවත සිංහල ජාතිවාදී අවුස්සලා පහුගිය කාලේ යට ගිහින් තිබිච්ච සිංහල දෙමළ ජාතිවාදය නැවත වටේකින් උඩට අරන් තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වීරවංශ මහත්තයලා, චාම්පික මහත්තයලා, ඩිව්ගුණසේකර මහත්තයලා මේ මහත්තුරු ඔක්කොම එකතුලා කරලා තියෙන අවසාන දේ තමයි පහුගිය කාලේ කිසියම් ප්‍රමාණයකින් ජාතික සමගියට වාසිදායක ලෙස මේ ජාතිවාදී අදහස් යට ගිහින් තිබ්බනම් නැවත මේ ජාතිවාදී අදහස් උඩට ඉස්මතු කරලා තියෙනවා. ඉතින් අපි දකින්නේ මේ සංවාදය ඉතාම හානිකරයි. ඒ අපේ රටේ ජනතාව මේ සංවාදයෙන් ඉවත් විය යුතුයි. දැන් අපි සංවාද කළ යුතු තියෙන්නේ පළාත් සභාවල කෑලි කීයක් ගලවනවද, කෑලි ගලවන්න නැතුව දෙනවද කියන එක නෙවෙයි. දැන් අපි කළ යුතු තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් නැති මේ පළාත් සභා, අසාර්ථක පළාත් සභා, වැරදි පළාත් සභා, අසමත් වෙච්ච පළාත් සභා ව්‍යුහයක් ලෙස පැත්තක තියලා ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා වෙච්ච පියවර ගැනීමට කටයුතු කළ යුතු තියෙනවා. විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවට කඩනම් පියවර ගැනීම තමයි ආණ්ඩුව කළ යුතු තියෙන්නේ. එහෙම නැත්නම් වෙන දේ තමයි මේ සංවාදයේ මැද නැවත වතාවක් අර යුද්ධේ පැවතිච්ච කාලයට වඩා බරපතල මට්ටමකින් ජාතිවාදී මතුවෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ගත්තමත් අපි දකින්නේ ඒකනේ. දැන් ආණ්ඩුව කටයුතු කරමින් හිටියේ කොහොමද කියලා හිතුවොත් එහෙම ඊටාම මෝඩ තකතිරු විදිහට තමයි මේ ආණ්ඩුව දිගටම කටයුතු කරලා තියෙන්නේ. යුද්ධ නිමාවලා ගෙවිච්ච අවුරුදු 4 දිහා බලන්න. යුද්ධ නිමාවලා ගෙවිච්ච අවුරුදු 4 මේ ආණ්ඩුව ඊටා බරපතල මට්ටමකින් නාස්ති කරලා තියෙනවා. සමහාව දෙන්න බැරි මට්ටමකින් නාස්ති කරලා තියෙන්නේ. අපතේවල තියෙන්නේ. මොකද මේ ගෙවිච්ච අවුරුදු 4 තමයි අපේ රටට තිබෙච්ච එකම අවස්ථාව නැවත ජාතික සමගිය හදන්න. රටෙන් ඈත් වෙච්ච බෙදුම්වාදී මානසිකත්වයට ගියපු දෙමළ ජනතාව නැවත දිනා ගන්න තිබෙච්ච අවස්ථාව මේක. දෙමළ ජනතාවගේ සුබ සාධන කටයුතු ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීලා ඒ ජනතාව සමග කරන් තිබෙච්ච අවස්ථාව මේක. නමුත් ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව කරපු දේ තමයි උතුරේ යුද්ධය අවසන් වුණාට පස්සේ යුද ජයග්‍රහණය පාවිච්චි කරලා තමන්ගේ බලය තහවුරු කරගත්තා. බලය තර කරගත්තා. ඒ සඳහා පළාත් සභා ඡන්ද තිබ්බා, අරවත් තිබ්බා, මේවා තිබ්බා, රජ වුණා, රජතුමා බවට පත් වුණා. ඒ ඔක්කොම කරලා තමන්ගේ බලය තහවුරු කරගත්තා, පවුලේ බලය තහවුරු කරගත්තා. ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තට පස්සේ උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන වෙනුවට ඔවුන් මත නැවත බලහත්කාරීත්වය තමයි පවත්වාගෙන ගියේ. ඒ නිසා දිගින් දිගටම අර්ධ මිලිටරි පාලනයක් උතුර පවත්වාගෙන ගියා. හමුදා බලහත්කාරීත්වයක් තුළ තමයි උතුර පාලනය කළේ. ඒ ජනතාවගේ ප්‍රශ්න සම්පූර්ණ නොසලකා හැරියා. උතුරේ ජනතාවගේ ඊටාම සාධාරණ අත්‍යවශ්‍ය ප්‍රශ්න වෙච්ච අවතන් වූවන්ගේ ප්‍රශ්නය, හිරගත වූවන්ගේ ප්‍රශ්නය, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය, ඔවුන්ගේ ජීවත් වීම සඳහා වෙච්ච ආර්ථික ප්‍රශ්න මේවට උත්තර හදනව වෙනුවට ඒවට ඊටාම ඉක්මනින් උත්තර හදා දීලා දෙමළ ජනතාව දිනා ගන්නව වෙනුවට ආණ්ඩුව දිනාගත්තේ කවද? ආණ්ඩුව දිනාගත්තේ KPU. ආණ්ඩුව දිනාගත්තේ දයා මාස්ටර්. ආණ්ඩුව හිතුවා KPU දිනාගත්තාම උතුරු දිනාගත්තා කියලා. ආණ්ඩුව හිතුවා දයා මාස්ටර් දිනාගත්තාම උතුරු දිනාගත්තා කියලා. නමුත් අපි දකිනවා KP දිනා ගැනීම යනු
දෙමළ ජනයා දිනා ගැනීම නොවේ. දයා මාස්ටර් දිනා ගැනීම යනු දෙමළ ජනයා දිනා ගැනීම නොවේ. ඒ නිසා ආණ්ඩුව කළ යුතු තිබුණේ ඇත්තටම කේපීලා පැත්තක දාලා දයා මාස්ටර්ලා පැත්තක දාලා උතුරේ ජනතාව දිනා ගන්න. එහෙම දිනාගත්තා නම් මේ පළාත් සභා ඡන්දේ ආණ්ඩුවට මහා අර්බුදයක් වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුව ජනතාව මත බලහත්කාරය පටවලා ජනතාවගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් පැත්තකින් තියලා ඒවා විසඳීම ප්‍රතික්ෂේප කරලා හිතුවක්කාර විදියට කේපීලාව උරුතල් කරමින් දයා මාස්ටර් දිනා ගනිමින් තමයි උත්සාහ කරේ උතුර දිනා ගන්න. ඒ නිසා අද ඒ වැරදි දේශපාලනයේ හානිදායක තත්ත්වයට ආණ්ඩුවට මුණ පාන සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව පහුගිය කාලෙම වෙන කිසිම පක්ෂයකට උතුර දේශපාලන කරන්න දුන්නේ නැහැ. දැන් ආණ්ඩුව මුණ පාලා තියෙන ගැටලුව තමයි උතුරේ පළාත් සභා ඡන්ද තියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ පළාත් සභා ඡන්ද තිබ්බම ආණ්ඩුවට දිනා ගන්න බෑ. ඒක දෙමළ ඡන්දාන දිනන්න පුළුවන්. එතකොට ඒක එහෙම වෙන්නේ ඒක එහෙම වෙන හේතුව තමයි පහුගිය කාලෙම ආණ්ඩුව උතුර දේශපාලන කරෙත් නැහැ. කියන්නේ ශ්‍රී ලංකා දස් පක්ෂ උතුර දේශපාලන කරේ නැහැ. ආණ්ඩුව කරේ උතුරේ ගිහිල්ලා ඉඩම් කොල්ල කන එකයි, සම්පත් කොල්ල කන එකයි, බලහත්කාරය පාවිච්චි කරන එකයි. වෙන පක්ෂයකට දේශපාලන කරන්න දුන්නෙත් නැහැ. දැන් උතුරේ යුද්ධය අවසන් වුණාට පස්සේ මතුවෙච්ච තත්ත්වය තුළ වෙන දේශපාලන පක්ෂවලට දේශපාලන කරන්න ඉඩ දුන්නා නම් දෙමළ ජනතාව කිසියම් ප්‍රමාණයකින් බෙදුම් වාදයක් ඇත්තරලා එනවා. හැබැයි එහෙම ඉඩ දුන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට උතුරට යන්න දුන්නේ නැහැ. ඒක වෙලාවක උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ගියපු අපේ සුනිල් හඳුන්නැති පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන් සහෝදරයාට එහෙදි පහර දුන්නා. බාධා කරා සෑහෙන. ඒකට ආණ්ඩුව දෙකටම කරලා තියෙන බැලුවම උතුරේ දේශපාලනය කිරීමට වෙන කණ්ඩායමකට බාධා කරමින් උතුරේ ජනතාව දෙමළ ජාතික සන්ධානයේ හිරකරුන් බවට පත් කිරීම තමයි. ඉතින් අවසාන ගත්තම අපිට පේන්නේ මේ TN එක වෙනුවෙන් උතුරේ කැම්පේන් එක කළා තියෙන ආණ්ඩුව. වෙන කවුරුවක්වත් නෙවෙයි. TN එකට වාසිදායක ලෙස TN එක වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන වෙනුවෙන් උතුරේ කරන දේශපාලන ක්‍රියාවලිය කර දීලා තියෙන ආණ්ඩුව. මොකද උතුරු ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නැතුණාම TN එකට වාසි. උතුරේ බලහත්කාර ගෙනිච්චම TN එකට වාසි. අර්ධ මිලිටරි පාලනයක් තිබ්බම TN එකට වාසි. වෙන දේශපාලන පක්ෂ උතුරට යනක වැළැක්වුවම TN එකට වාසි. ඒ නිසා අවසාන ගත්තොත් එහේ මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය අවුරුදු 4 TN එක වෙනුවෙන් තමයි උතුර දේශපාලනය කරලා තියෙන්නේ. රට වෙනුවෙන් නෙවෙයි. තමන් වෙනුවෙනුත් නෙවෙයි අඩු ගන්න. ඉතින් ඒකේ ප්‍රතිවිපාක දැන් ප්‍රතිවිපාකවල දැන් ආණ්ඩුව මුණ දීලා තියෙනවා. ඒ අනතුර තමයි දැන් රට ඉස්සරහ ඇවිත් තියෙන්නේ. ඒ නිසා දැන් අතර ගත්තොත් අපි දකින දේ තමයි අර යට ගිහිලා තිබිච්ච ක්‍රමානුකූලව පරද්දීමට ඉඩ තිබිච්ච බෙදුම් වාදය නැවත උඩට ඇවිත් තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ආණ්ඩුව පහුගිය කාලේ යුද්ධ නිම වුණාට පස්සේ ජනතාවගේ ප්‍රශ්න විසඳන වෙනුවට ඉන්දියාවට දිගින් දිගට පොරොන්දු දුන්නා 13 වෙනි සංශෝධනයේ ක්‍රියාවට නගනවා කියලා. එතකොට ඒ මොහොතේ ආපු පීඩනීය ආණ්ඩුව මගහරව ගත්තේ කල් අරගෙන දවස ගෙවා ගත්තා. නමුත් ආණ්ඩුව හිතුවේ නැහැ කවදා හරි දවසක පළාත් සභාව තියන්න වෙනවා කියලා. ඒ වෙලේට ප්‍රශ්නෙන් පලා යන්න කිව්වා රයිට් අපි 13 දෙන්නම්. 13ට වඩා වැඩිපුර දෙන්නම් 13+ දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඉන්දියානු ප්‍රධානීන්ට විදේශ ඇමතිලාට අරගොල්ලන්ට මේගොල්ලන්ට මේක කී කල් අරගෙන ආවා. ඊට පස්සේ ගිය අවුරුද්දේ අන්තිමට කිව්වා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අනිවාර්යෙන් පළාත් සභාව තියෙනවා කියලා. ඒ කියද්දිත් කල්පනා කරන්නේ නැහැ පළාත් සභාව තිබ්බම මොකද වෙන්නේ කියලා. ඒ වෙලේ ඒ අවුරුද්ද බේරගත්තා. නමුත් දැන් පළාත් සභාව තියන්න වෙලා ආණ්ඩුවට. පළාත් සභාව තියන්න කටගාවට ආවට පස්සේ මතක් වුණා පළාත් සභාව දිනන්න බෑ කියලා. ආණ්ඩුවට උතුරේ. පළාත් සභාව තිබ්බට පස්සේ මේක තුල මේ පොලිස් බලතල ඉඩම් බලතල වගේ දේවල් නිසා උතුරට ගැටලු මතුවෙන්න පුළුවන් කියලා දැක්කා. එතකොට කරන්න දෙයක් නෑ. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සෙත් ඒක කිසියම් හොඳ සංවාදයක් කරා කරගන්න උත්සාහ කරනවා වෙනුවට ආණ්ඩුව කල්පනා කරේ වීරවංශ මහත්තයා ලව්ව මතයක් හැදෙව්වා. එළියෙන්. උතුරට පොලිස් බලතල එපා ඉඩම් බලතල එපා කියලා. ආණ්ඩුව හිතුවේ මේ මතය හදාගෙනකොට රටේ ජනතාවත් ඒකත් එක්ක පෙළ ගැහිලා ඇවිල්ලා දැන් මේක කරගන්න පුළුවන් කියලා. එතකොට ඒ මතය හදාන්න පටන් ගත්තට පස්සේ මේ මැත්තේ මොකද උනේ? ඊට එරෙහිව ඉන්දියාව පටන් ගත්ත තමන්ගේ මතය හදාන්න. එතකොට මේ සම්බන්ධයෙන් නිහඬවට ඉන්දියාව කලබල වුණා. ඉන්දියාව බලපෑම වැඩි කරා. TN එක කලබල වුණා. ඊට පස්සේ මේ පළාත් සභාවට පක්ෂ කණ්ඩායම් කලබල වෙලා අවසාන වෙද්දී තමයි ආණ්ඩුවට සංශෝධන මොකක්වත් නැතුව නිකම් පළාත් සභාව තියන මට්ටමට පත් වෙලා තියෙනවා. ඉතින් අපි දකිමින් ඉන්නේ දැන් ආණ්ඩුව සංශෝධන ගෙන උත්සාහ කරා. ඒකත් අසාර්ථක වුණා. අවසානයේ ඒ මොකක්වත් නැතුව පළාත් සභාව තියෙනවා. ඒ නිසා තියන්නේ නිකම්ම නෙවෙයි පළාත් සභාව වෙනුවෙන් පෙනී හිටපුවාට ජයග්‍රහණයක් අත්පත් කර දීලා තමයි පළාත් සභාව තියන්නේ. ආණ්ඩුව ඔය සංවාද සාකච්ඡා මොකුත් නැතුව පළාත් සභාව තිබ්බනම් ඒ කියන්නේ පළාත් සභාව තිබ්බා වෙනවා. ආණ්ඩුව එතකොට දකුණේ පළාත් සභාව තිබ්බා, මධ්‍යමත් තිබ්බා, නැගෙනහිරත් තිබ්බා, උතුරෙත් තිබ්බා. උතුර ආණ්ඩුව තිබ්බ එක. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද? දැන් අඩු ගානේ උතුරට පළාත් සභාව තිබ්බා කියන ගෞරවවත් ආණ්ඩුවට එන්නේ නැහැ. ඒ උතුර පළාත් සභාව තියන්න ගිහිල්ලා ඒක කෑලි ගලවන්න උත්සාහ කරලා
දත් ගලවන්න කල්පනා කරලා මේකේ කන කපන්න වල්ග කපන්න කතාලා ඒ මොකක්වත් කරගන්න බැරි වෙලා පළාත් සභාව දෙනවා. එතකොට ඒ දෙනකොටම අර පළාත් සභාව සම්පූර්ණයෙන් ගන්න සටන් කරපු අයගේ ජයග්‍රහණයක් ලෙස තමයි පළාත් සභාව යන්නේ. නිසා නැති ප්‍රශ්නයක් තමයි හදන් තියෙන්නේ. අර මේක තමයි කියන්නේ මොකද්ද කතාවක් කියන්නේ එකක් කඩතුළු මකා ගන්නට ගොසින් මට වූ කාර්යයා දෙකක් කඩතුළු හදා දුන්නයි ඉන්ද්‍රිය ආචාර්යය කියලා අපේ ජනවාර එකක් තියෙනවා. දැන් මේ විවරංශ මහත්තයලා හරහා ආණ්ඩුව එක කඩතුල්ලක් මකා ගන්න ගිහිල්ලා අවසාන වෙලා තියෙන්නේ කඩතුළු දෙක නේ 3-4ක් හදාගෙන තියෙන්නේ. නිසා වැරදිම අසාර්ථකම අසමත්ම මෝඩ තකතිරුම ලෙස තමයි ආණ්ඩුව මේ ප්‍රශ්නේ හැසිරලා තියෙන්නේ. අවසන් ප්‍රතිඵලය බලන්න. අවසන් ප්‍රතිඵලය තමයි අවසන් ප්‍රතිඵලයේ බෙදුම් වාදය තමයි ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒක මම හිතන්නේ සිංහල ජනතාවට හොඳත් නැහැ, දෙමළ ජනතාවට හොඳත් නැහැ, මුස්ලිම් ජනතාවට හොඳත් නැහැ. නමුත් මේ බෙදුම් වාදය අවසාන ශක්තිමත් වෙන තැනට රට ගෙනාවේ මේ සංවාද ගෙනාවේ මේ සාකච්ඡාව ගෙනාවේ කවුද? ගෙනාවේ ආණ්ඩුව. ආණ්ඩුව ඇතුළේ ඉන්න මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දෝලා කරගහන තමන්ට මේ ඕන වෙලාවක දේශපාලනයේ වාසි ගන්න පුළුවන් කියලා හිතන කණ්ඩායම්. ඒගොල්ලෝ මේ බල තුලනේ කල්පනා කරේ නැහැ. විශේෂම ගත්තොත් එimhe ජනතාවගේ ප්‍රශ්නේ පැත්තක දාලා මේ තමන්ගේ බලය සඳහා තමයි හැපුණේ. ඉතින් ඒ නිසා මේ තියෙන මොකද්ද? දැන් මේ පළාත් සභා ප්‍රශ්නේදී පළාත් සභාව දුන්නම කවුද දිනන්නේ? පළාත් සභාව ලැබුණා කියලා උතුරේ ජනතාවට මුකුත් හම්බෙන්නේ නැහැ. බස්නාහිර පළාත් සභාව පිහිටුවා කියලා බස්නාහිර පළාතේ ජනතාවට කිසිවක් නොලැබුණා වගේම. දකුණේ පළාත් සභාවෙන් දකුණේ ජනයාට මුකුත් නොලැබුණා වගේම. නැගෙන පළාත් සභාවෙන් දෙමළ මහමැතිකමකින් දැද්දිත් පස්සේ මුස්ලිම් මහමැතිකමකින් දැද්දිත් මේ මුස්ලිම් දෙමළ ජනතාවට මුකුත් නොලැබුණා වගේම උතුරේ පළාත් සභාවෙත් උතුරේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැහැ. මේකෙන් වෙන දේ තමයි දෙමළ ප්‍රභූ පන්තියට කිසියම් දේශපාලන බලයක් හම්බ වෙනවා. ඉන්දියාවේ ජයග්‍රහණයක් තියෙනවා. නමුත් මේකෙන් කිසිම ජනතාවට කිසිවක් ලැබෙන නිසා දෙමළ ජනතාවට අනිවාර්යයෙන්ම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන අරගලයක් මේක ඇතුලේ තියෙනවා. නමුත් අපි දකින දේ තමයි ආණ්ඩුව පහුගිය කාලේ මේ කරපු කටයුත්තේදී මෙන්න මේ රටට ඊටාම හානිකර තැනකට රට ගෙනත් තියෙනවා කියන කාරණේ. දැන් මේ ආණ්ඩුවේ හැසිරීම අපි දකින්නේ මේ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. මේක තමයි ආණ්ඩුවේ රට පාලනය කිරීමේ කලාව. කියන්නේ දුරදිග හිතන්නේ නැතුව එවෙලේ දේශපාලන වාසිවලට ආණ්ඩුව කටයුතු කරනවා. ඒතර ඒක රටක් ලෙස ගත්තොත් ජනතාවක් ලෙස ගත්තොත් රටට ජනතාවට දීර්ඝකාලීනව අවාසි. වර්තමාන මහින්ද රාජපක්ෂ පාලනයේ රට පාලනය කිරීමේ කලාව බවට පත් වෙලා තින්නේ මේක. දැන් වෙන ප්‍රශ්න ගන්නකෝ. දැන් ජාතික සමගිය ගත්තත් ජාතික සමගිය හැදීම සඳහා ජාතීන් අතර ආගම් අතර සමගිය සංවිධියාව හදන්න වැඩ කරන්න ඕන වෙලාවක යුද්ධයෙන් පස්සේ ආණ්ඩුව මොකද කරේ? මෑත කාලයේදී රටේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙලා එනකොට ආණ්ඩුවට අවශ්‍යතාවයක් තත්ත්වයක් මතුවෙනකොට ආණ්ඩුවේ දේශපාලන උඩට මතුවෙනකොට ඒක යටපත් කරලා Tamanට වාසිය හදන්න ආණ්ඩුව කරේ නැවත ආගම්වාදය අවශ්‍යවා. දැන් අපි කවුරුත් දන්නවා මේ මෑත කාලේ වෙනකොට ඔය බොදු බල සේනා අර සේනා මේ සේනා එවිල කරපු මහා දැවැන්ත හානිය. බුද්ධ ආගමටත් හානි කරලා ආගම් අතර සමගියටත් හානි කරලා මහා දැවැන්ත වියවුලක් කරලා තියෙනවා. දැන් ගත්තමත් එහෙමනේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා කියලා කියන්න වටින්නේ නැති සාමාන්‍ය ජීවිතය ගත්තොත් එම මේ සාමාන්‍ය අයගේ ජීවිත තරම්වත් මේ සදාචාරයක් නැති කණ්ඩායමක් ওই සංවිධානයක් අටවගෙන ඒකට ආණ්ඩුවේ හයිය අරගෙන දැන් පොලිසිය බවට පත් වෙලා රටේ තැන් තැන් වල එක විකාර කරනවා. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකෙන් සිද්ධ වෙන්නේ මේ රට තුල ආගමික සමගියක් ජාතික සමගියක් ගොඩනගා ගන්න ඕන වෙලාවක ඒවා බිඳිනවා. නැති ප්‍රශ්න මතු කරනවා. එක වෙලාවක දැවැන්ත මුස්ලිම් විරෝධයක් හදමින් මුස්ලිම් සිංහල ගැටුමක් හදන්න උත්සාහ කරා. ඒක යට ගියා. දැන් ආපස්සරයක් ක්‍රිස්තියානි සහ කතෝලික පල්ලි වලට එරෙහිව ඒකේ ක්‍රියාමාර්ග ගනිමින් ඒවැය තියෙන සඳකඩ පහන් ගලවමින් නැවත බෞද්ධ ක්‍රිස්තියානි ගැටුමක් හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් මෙවැනි ගැටුම් කාටද වාසි? ජනතාවට නෙවෙයි. අධිරාජ්‍යවාදීන්ට වාසි. මේ ගැටුම් අස්සේ තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න හදන ජාතිවාදීන්ට අන්තවාදීන්ට වාසි. ඉතින් ඒ නිසා දැන් ඒක හිම සිද්ධ වෙනවා. ඒක පාලනය කරන ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. පැහැදිලිවම මේ සේනා පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා. ආණ්ඩුව තමයි ඒවට උදව් කරන්නේ. දැන් ওই සමහර කිල්ලව එක මධ්‍යස්ථාන වලනවනේ. ඒ මධ්‍යස්ථාන වලට කායක දෙන පොලිසියත් එක්ක යන්නේ. ආරක්ෂක පොලිසියත් තරම් යන්නේ. ඒගොල්ලන් තින නිල අයිතිය මොකද්ද මේ එක මධ්‍යස්ථාන වලට පොලිසියට ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒකෙන් පේන තමයි ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව මේක ක්‍රියාත්මක වෙනවා. නමුත් මේකේ වෙන්න පුළුවන් හානිය මොකද්ද? දැන් ඔතන බොදු බල සේනා හදනවා. දැන් අපි දැක්ක පුවත්පතක තියෙනවා පිල්ලයන් හදනවා කියලා දෙමළ සේනා කියලා එකක්.
ඊට පස්සේ තව කෙනෙක් හදා තව සේනාවක්. ඔහොම හදන් ගියාම දසමාර සේනාව හැදෙනවා මෙතන. එක එකනට සේනාව හදාගන්න පුළුවන් නේ. බොදු බලට එක සේනාවක් තව සේනාවක් කොහොම සේනාව හදන් ගියාම දසමාර සේන හැදෙනවා. ඊට පස්සේ දසමාර සේනාව පරද්දන තමයි ජනතාවට සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආණ්ඩුවක් අනුගමනය කරන ඊටාම වැරදි දේශපාලන ප්‍රතිපත්තිය. ඊළඟට අනික අපි ගත්තොත් එහෙම දැන් පහුගිය කාලේ ඔය ආණ්ඩුවේ උඩ මට්ටම ඉස්සර පහළ දක්වාම ආණ්ඩුවේ දේශපාලඥයෝ ඇමතිලා മന്ത്രിවරු කවුරුත් රට ඇතුලේ මැරෙව බවටපත් වුණානේ. එතකොට මැරෙව බවටපත් වෙලා මිනි මැරුම් වලට සම්බන්ධ වුණා, හොරකම් වලට සම්බන්ධ වුණා, ස්ත්‍රී දූෂණ වලට, ළමා අපචාරවලට මේ ඔක්කොම සම්බන්ධ වෙන්න හිටියා. එතකොට එහෙම වෙලාවක ඒක පාලනය කරලා මේ දේශපාලනයට සදාචාරය හදන වෙනුවට ආණ්ඩුව මොකද ගත්තේ? ඒක පැත්තක දාලා ආණ්ඩුව කල්පනා කරා මාධ්‍ය වලට ආචාර ධර්ම හඳුන්වා දෙන්න. ඇයි ඒ කියන්නේත් පහුගිය කාලේ විශේෂයෙන්ම විදුලි බිල ප්‍රශ්නේ මතුවලා ආපු වෙලාවක ආණ්ඩුවට අවශ්‍යදායක තත්ත්වයක් තිබ්බා. මාධ්‍ය හරහා මේ මතේ සමාජයට ගෙනිච්ච නිසා ආණ්ඩුවට උන්න එකමෙන්ම ආණ්ඩු විරෝධයක් තියෙනවා. ඒ ආණ්ඩු විරෝධයේ ජනමාධ්‍ය හරහා සමාජගත වෙමින් තියෙනවා. ඒක වළක්වන්න ඕන. ඒක වළක්වන්න ආණ්ඩුව ඉක්මනින්ම දැම්ම කෙලිය රම්බොක්කල් මහත්තයලා දැන් ජනමාධ්‍ය වලට ආචාර ධර්ම වුණා කියලා. ඒතකොට ඒකෙන් වෙනදී මොකද්ද? ඒතකොට ඒක තමයි සංවාද යන වෙන පැත්තකට. දැන් ජනමාධ්‍ය තුල ප්‍රධාන සංවාදය වෙනවා ආචාර ධර්ම වුණ දෙපාද කියලා. එතකොට විදුලි බල ප්‍රශ්නේ පැත්තක දැන්. රටේ ජනතාවගේ ප්‍රශ්න පැත්තක. දෙවෙනි කාරණේ තමයි මේ සංවාදේ ගෙනාපු ගමන්ම කිසියම් ප්‍රමාණයකින් ජනමාධ්‍ය බියටපත් වෙනවා. ස්වයං වාරණ පණව ගන්නවා. එතකොට දැන් ඔය ආචාර ධර්ම ගෙනාවේ නැතත් දැනටමත් ඒ සංවාදයෙන් කිසියම් බලපෑමක් වෙලා තියෙන්නේ. දැනටමත් සමහර මාධ්‍ය Tamanට පුංචි සීමා පනවගෙන තියෙන්නේ. දැන් උදාහරණ ගත්තොත් ඔය පහුගිය කාලේ මේ නවගත්තේගම් ප්‍රදේශයේ අර ගුරුවරයෙකුගේ ප්‍රශ්නය පුත්තලම දිස්ත්‍රික්කයේ. එතකොට ඒ ගුරුවරියට පළාත් සභා මන්ත්‍රී පහර දීම සම්බන්ධ ප්‍රශ්නෙට ටිකක් ලොකුට ගත්තා ජනමාධ්‍යවල. ජනාධිපතිතුමා කලබල වුණා. එතුමත් ගුරුතුමියගෙන් ගුරුතුමියට කතා කරලා කනගාටු ප්‍රකාශපත් කළා තිබුණා. මේ වගේ කරුණු ගණනාවක් තිබ්බනේ. නමුත් ඒක ASCII සම්පූර්ණයෙන්ම මතු කරගෙන තු යට ගැහුවා මොකද්ද? ජනාධිපතිතුමාගේ පුතෙක් රගර් මිනිසුරෙකුට ගහන්න ගියා. ඒක කවුරුත් දන්න කාරණයක්. එතකොට ඒක යට ගියා. ඒක ගත්තේ නැහැ. පළාත් සභා මන්ත්‍රීවරයෙක් ගුරුතුමිය දනගස්සපු ප්‍රශ්නේ කතා කරන අතර ජනාධිපතිවරයාගේ පුතෙක් රගර් මිනිසුරෙකුට ගහන්න ගිය ප්‍රශ්නේ යට තිබ්බා. ඒක අපි කිව්වම අඩු ගානේ ඒකවත් ගන්න තරම් නිර්භීතුනේ නැහැ. ඒක පැහැදිලි අපිට පැහැදිලි මොකද වෙන්නේ කියලා. ඒතකොට ආණ්ඩුව මේ ක්‍රමෙන් යන්නේ ඒ જાතිව රජපෞල ගැන කතා කරන්න එපා කියලා තියෙන එහෙම තමයි. නිසා රජපෞල කතා කරන්න බෑ. ආණ්ඩුවට බැන්නට කමක් නෑ. රජපෞල බේරන්න ඕන. ඉතින් එලෙස පාලනයක් තියෙනවා. මේ කරුණු ටික මතු කරන ඕනකම තියෙන්නේ අපිට. මේක තමයි ආණ්ඩුව රට පාලනය කරන කලාව. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්න වලට උත්තර හොයන වෙනුවට වෙන ප්‍රශ්න ගෙනත් දාලා යට කරන්න උත්සාහ කරනවා. ප්‍රශ්න වලින් පලා යනවා. ජනතාව නොමග යන උත්සාහ කරමින් ඉන්නවා. අවසන් ප්‍රතිඵලය වෙන්නේ මොකද? මේ ප්‍රශ්න ඔක්කොම එකතු වෙලා රටට හානි කර තැනකට එනවා. මේ ඔක්කොම එකතු වෙන කිසියම් වෙලාවක රටට විදේශ මැදිහත් වීමක් කිරීම සඳහා වුණා. ඒ නිසා අපේ රටේ ඊටාම වැදගත්ම ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම අපි දකින්නේ වැරදි, අවිද්‍යාත්මකයි, කිසිදු දුරදක්නා අවබෝධයකින් තොරව හැසිරෙන්නේ. ඒකේ ප්‍රතිඵල ලෙස අපේ රට තුළ නැවත ජාතිවාදයේ මතුවෙන, බෙදුම්වාදයේ මතුවෙන සහ රටට හානි කර තැනකට දේශපාලන ගමන් කරමින් යනවා කියලා අපි දකිනවා. ඒ නිසා අපිට අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරන තියෙන බරපතල ලෙසම මොන හේතුවක් නිසාවත් මේ පළාත් සභා තුළ මතුවලා තියෙන සංවාදයේ දෙපැත්ත ගන්න එපා කියලා. මේ දෙපැත්තේම තියෙන්නේ කිසියම් හෝ ජාතිවාදයක්. පළාත් සභාවල කෑලි ගලවන්න කතා කරන කණ්ඩායම විරෝණස මහත්තයා, චම්පක මහත්තයලා නියෝජනය කරන්නේ එක ජාතිවාදයක්, සිංහල ජාතිවාදය. ඒකට බෑ දෙමළ ජාතිවාද පරද්දන්න. ඒකට පුළුවන් දෙමළ ජාතිවාදය තව වර්ධනය කරන්න විතරයි. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම මස්රාත්ලම ඉල්ලා සිටින, පළාත් සභා ගෙඩි පිටින් ඉල්ලා සිටින ඉන්දියාවේ පැත්තේ TN එකේ පැත්තේ තියෙන්නේ අනිත් ජාතිවාදය, දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය. ඒකටත් බෑ මේ ප්‍රශ්න විසඳන්න. ඒ නිසා වියුතුව තියෙන්නේ මෙන්න මේ ජාතිවාදයන් දෙකට මෙරෙහිව අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනකට එළඹෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා පළාත් සභා කියලා කියන්නේ 13 කියලා කියන්නේ මේ රටේ පීඩාවටපත් වෙච්ච ජනතාවගේ සටනක් නෙවෙයි. පීඩාවටපත් වෙච්ච ජනතාවගේ සටන් පාඨය නෙවෙයි, උත්තරේ නෙවෙයි. මේ පළාත් සභා කාගේද? මේ පළාත් සභා ඉන්දියාවේ. මේක මේඩ් ඉන් ඉන්දියා. ඉන්දියාව හැදුවේ. ඉන්දියාව මත පැටවුවේ.
මේක හොඳ TN එකට ඉන්දියාවට ජනතාවට නෙවෙයි. ඒ නිසා ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගෙන සඳහා වෙච්ච අරගලයකට යන්න ඕන. අපේ පැත්තේ තියෙන යෝජනාව තියෙන්නේ ජනතා විමුක්ති වෙන ස්ථාවර දින වෙන මේක. අපි කියන්නේ අපේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අසමත් වෙච්ච රටේ කිසිම ප්‍රශ්නයක් විසඳීමට හැකියාවක් නැති සුදු වලියෙක් බවට පත් වෙච්ච මේ පළාත් සභාව ඉවත් විය යුතුයි. ඒ වෙනුවට ආණ්ඩුව වහම දෙමළ ජනතාව මුණ පාලා තියෙන ඇත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔවුන් දෙමළ වෙච්ච නිසා මුණ පාන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික විසඳීමට පියවර ගත යුතුයි. ඒ නිසා දෙමළ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව පියවර ගනිමින් කටයුතු කරනවා නම් පළාත් සභාව අදාළ වෙන්නේම නැහැ. ඉතින් ඒකට ගත යුතුනේ. ඒ නිසා ජනතා විමුක්ති වෙන ස්ථාවරය පැහැදිලි. අපේ ස්ථාවරය කියන්නේ පළාත් සභාව අසාර්ථක නිසාය ඉවත් විය යුතුයි. ඒ වෙනුවට වහාම දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව සක්‍රිය ක්‍රියාත්මක පියවර ගත යුතුයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරලා තියෙනවා. ඊට ඉක්මනින් අපි ලබන මාසයේ මැද වගේ වෙනකොට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික ගැටළු විසඳීමේ ආරම්භයක් හැටියට දෙමළ ජනතාව මුණ පාන ප්‍රශ්න විසඳීම සඳහා වෙච්ච යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්න ක්‍රියාවට නැගිය යුතු. එතකොට ඒ යෝජනා මාලාව ඉදිරිපත් කළා ඒ සඳහා සංවාදයක් හදන්න ඒ සඳහා ජනතාව එක්රාශී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ රටේ ජනතාවට කියන්නේ මේ ජාතිවාදී කණ්ඩායම් බලයට කෑදර ප්‍රභූ කණ්ඩායම් විසින් මතු කරන දේශපාලන සටන් පාට ඇත්තරලා ජනතාවගේ සටන් පාටට උන්වනකම තියෙනවා. දැන් තියන්නේ අපිට සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ කවුරුත් එකතු වෙච්ච සටන් පෙරමුණක් නිර්මාණය විය යුතුයි. අපි හැමෝටම ගැටලු තියෙනවා. ආර්ථික ගැටලු තියෙනවා. ඊළඟට ප්‍රජාතන්ත්‍රව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ගොවියන්ට ප්‍රශ්න තියෙනවා. කම්කරුවන්ට තියෙනවා. දීවරයන්ට තියෙනවා. දීවරයන්ගේ ප්‍රශ්නේ උතුරෙත් තියෙනවා. ගොවියන්ගේ ප්‍රශ්නේ උතුරෙත් තියෙනවා. දෙමළ ජනතාව වෙච්ච නිසා වෙච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්නම් අපි ඒ සඳහා වෙච්ච උද්ඝෝෂණය කරන ඒ සඳහා අපේ අයිතිය ඉල්ලන අපි කවුරුත් එකතු වෙච්ච සටන් පෙරමුණක් අපිට තියෙන්න ඕනකම තියෙනවා. ඒක තුල තමයි විදුලි ගාස්තු අඩු කරගන්න පුළුවන් වෙනෙත් ඒක තුල, ගොවියගේ ප්‍රශ්න දිනා ගන්න පුළුවන් වෙනෙත් ඒක තුල, කම්කරුවන්ගේ අයිතින් දිනන්න පුළුවන් වෙනෙත් ඒක තුල, ශිෂ්‍ය අයිතින් දිනන්න පුළුවන් වෙනෙත් ඒක තුල, උතුරේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් වෙනෙත් ඒක ඇතුලේ, මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් ඒක ඇතුලේ, මාධ්‍ය නිදහස රැකෙන්නේ ඒක ඇතුලේ, ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ ඒක ඇතුලේ. නිසා මෙන්න මේ සියල්ල වෙනුවෙන් කරන සටනක් අපිට තියෙනවා. නිසා ඒ සටන තමයි අපි එකතු වෙන්න ඕනකම තියෙන්නේ. ඒ වෙනුවට මේ ආණ්ඩුව නිර්මාණය කරලා තියෙන පළාත් සභා සංවාදයට පොදු ජනතාව යා යුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අවසාන වශයෙන් නැවතත් මේකේ මූලික දේ තමයි අපි මේ සාකච්ඡාව තිබ්බම ආණ්ඩුව පත් කරපු පාර්ලිමේන්තු තීරණ සභාව පිළිබඳව. ඒ නිසා ආණ්ඩුව 13 වෙනි සංශෝධනය පිළිබඳව පත් කරපු පාර්ලිමේන්තු තීරණකාර සභාව ප්‍රශ්නේ මගහැර යාමක් සඳහා ගන්න උත්සාහයක් නිසා, ආණ්ඩුව තමන්ගේ වගකීම් අන් අය මත පැටවීමට දරන උත්සාහයක් නිසා සහ තමන්ටත් විසඳුමක් නැතුව, තමන්ගේ ආණ්ඩුව තුල එකඟතාවයක් නැතුව, ආණ්ඩුව තුල ගැටුමක් රණ්ඩුවක් පවතිද්දී ඒ රණ්ඩුවම නැවත මෙතෙන්ට අරගෙන යාමට දරන උත්සාහයක් නිසා මේ පළාත් සභා වෙනුවෙන් නැත්නම් 13 වෙනුවෙන් පත් කරපු පාර්ලිමේන්තු තීරණකාර සභාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි රටේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීම, විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් වෙච්ච ජනතාව සම්බන්ධ කරගත්තු දේශපාලන ක්‍රියාකාරීත්වයක් ආරම්භ කරනවා. ඉතින් ඒකෙදි උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණු ටික තමයි තිබුණේ අපිට ඔබ දැනුවත් කිරීමට. මේ පිළිබඳව පැහැදිලි කරගෙන කියනවා. දිගටම කිව්වේ ඒකයි. ආණ්ඩුව තීන්දුව කරලා තියෙනවා උතුරු පළාත් සභාව තියන්න. අපි කියන්නේ මේ පළාත් සභාවල එක බලතලයක් දෙකක් කෑල්ලක් දෙකක් ගලවලා මේ ප්‍රශ්නට උත්තර හොයන්න බෑ. ඒ නිසා වියුතුව තියෙන්නේ පළාත් සභාව ව්‍යුහයක් ලෙස වැරදි නිසා මුළු රටෙන්ම පළාත් සභාව ඉවත් වෙන්න ඕන. ඒ වෙනුවට උතුරේ ජනතාව මුණ පාන ඇත්ත ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ආණ්ඩුව, ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ආණ්ඩුව ක්‍රියාත්මක පියවර වහම ගන්න ඕන. අපිට ඕනනම් දැන් කියන්න පුළුවන් කීපයක්.
තාමත් ආණ්ඩුව අවතැන් වූවන්ගේ ප්‍රශ්න විසඳලා නැහැ සම්පූර්ණයෙන්ම. දැන් තොරතුරු ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික්කය ඇතුළෙත් අවතැන් වූවන් තාම ඉන්නවා. ආණ්ඩුව උතුරු ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳලා නැහැ. විශාල ඉඩම් අවුලක් තියෙනවා. ඉඩම් කොල්ලයක් තියෙනවා. අතුරුදහන් වූවන් සම්බන්ධ ප්‍රශ්න විසඳලා නැහැ. හිරගත වූවන් නිදහස් කරලා නැහැ. සරලම දේවල්. එතකොට ඒ සරලම දේවල් වලත් පටන් ගන්න තිය ආණ්ඩුවක් බරපතල දේවල් සඳහා කියලා විශ්වාස කරන්න බෑනේ. ඒ නිසා ආණ්ඩුව කළ යුතු තියෙන මෙන්න මේ සරලම ප්‍රශ්නවල සිට ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දීම. පළාත් සභාව අපි හිතන්නේ මේ ප්‍රශ්නට උත්තරයක් නෙවෙයි කියලා. නමුත් පළාත් සභා ඡන්දේ තිබ්බොත් ඒ පළාත් සභා මැතිවරණයේ තුලට ගිහිල්ලා මෙන්න මේ මතය සමාජගත කිරීම වෙනුවෙන් අපි පළාත් සභාව වලට තරඟ වදිනවා. ඒ පළාත් සභාව පිළිගන්න නිසා නෙවෙයි. පළාත් සභා මැතිවරණ තුලදී මේ මතය ජනතාවට ගෙනියන්න පුළුවන් අපිට. ඒ නිසා මේ පළාත් සභාව වැරදි. ඒ වෙනුවට අපි වෙන සටනක් අපිට තියනවා කියන මතය සමාජගත කිරීමට පළාත් සභාවට තරඟ වදිනවා. නමුත් අපි දකින්නේ මේ පළාත් සභාවල කෑලි ගලවන්න කතා කරන අයත් වැරදි. පළාත් සභාව මේකට උත්තරයක් කියලා හිතන අයත් වැරදි. පළාත් සභාවේ පක්ෂවලට ගන්න කීමතිවලේ පක්ෂවලට ඒ කියනවා මේක කාලෙටෙන් කාලෙට උතුරේ දෙම දන්තාව මේ දේශපාලන වාදයෙන් තියෙන අවස්ථාවක් සහ උන්ගේම නියෝජිතයන් පත් කරගන්න තියෙන අවස්ථාවක්. එහෙමද ඒගොල්ලන්ට දේශපාලන වාදයට එන්න නම් මොකද්ද ජනතාවගේ නියෝජනය? ඇත්තටම දැන් උතුරේ ජනතාවට දේශපාලන ප්‍රවාහයට එන්න ඒක අත්‍යවශ්‍යයිනේ. ඒතර ඒ සඳහා වෙච්ච මැතිවරණ ගණනාවක් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ දෙන්න එන්න පුළුවන් ඒ ප්‍රවාහයට. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණ තියෙනවා. ඔය තිබ්බනේ. නගර සභා, ප්‍රාදේශ සභා තියෙනවා. ඒවෙන් උතුරේ ජනතාවට දේශපාලන ප්‍රවාහයට එන්න පුළුවන් නිසා අපට මේ විවයන් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒවෙන් එන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම උතුරේ ජනතාවට දේශපාලන ප්‍රවාහයට එන්න බාධා කරමින් සිටි ආණ්ඩුවමයි. සමහර ප්‍රදේශ ඡන්ද තියන්නේ නැතුව හිටියා. උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තොත් තියෙන ලොකුම අරුබුදේ තියෙන්නේ ඡන්ද නැතිකමට වඩා තාමත් එහි සිවිල් පරිපාලනයේ තහවුරුලා නැති එක. නිසා මුලින්ම කළ යුතු තියෙන උතුරේ සිවිල් පාලනය නිර්මාණය කරන එක. ඒකටවත් ආණ්ඩුව පියවර ගත්තා නෑ. ඒකට ඡන්දයක් ඕනේ නෑ. ඡන්ද නැතුව කරන්න පුළුවන් දේවල්. ඒව කරේ නෑ ආණ්ඩුව. ඡන්ද තියෙන එක හොඳයි. ඒ සම්බන්ධ කිසි ප්‍රශ්නයක් අපිට නෑ. ඡන්ද තියන්න. ඒක තමයි ජනතාවට තමන්ගේ නියුතන්පත් කරන්න පුළුවන්කම තියෙන. නමුත් ඒ ඡන්ද අතර මේ පළාත් සභාව කියන ඡන්දය උතුරේ ජනතාවගේ ප්‍රශ්න වලට කිසිම විසඳුමක් වෙන්නේ නැහැ කියන එක අපි ඉතා පැහැදිලිව කියා තියෙනවා. ඒ වෙනුවට මේකෙන් වෙන්න පුළුවන් දේ තමයි නැවත ජාතිවාදී මතුවීම. මොකද මේ වෙනකොටත් ඒක අස්පන අපිට ඔප්පු වෙලා තියෙන. දැනටත් මේ ඡන්දේ තියන්න කලින් මේ සංවාදය ඇතුළෙම ජාතිවාදයේ උඩටම ඇවිත් තියෙන්නේ. ඒක අපි දකින්නේ ජාතික සමගිය හදන්න උත්සාහ කරන උත්සාහයකට හානි කරයි කියලා. වෙන විශේෂ ගැටලුවක් නැත්නම් අපි සාකච්ඡාව අවසන් කරනවා. සහභාගී වීම ගැන හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. සුපුරුදු පරිදි පුංචි සංග්‍රහයක් තියෙනවා සම්බන්ධ වෙලා